විපක්ෂ නායකතුමනි අපි මේ සාකච්ඡාව ආරම්භ කළොත් දැන් මේ පනත් කෙටුම්පත ඇතුලේ ඔබතුමාලා දකින මූලික ප්‍රශ්න අපි ගොනු කළොත් මොන විදිහටද එකතු කරගන්න පුළුවන් වෙන්නේ? මම ඊට පෙර කියන්න ඕනේ කාරණාවක් ඔබතුමාටත් ප්‍රේක්ෂක ජනතාවටත් ඇත්ත වශයෙන්ම මේ සතියේ අපි කතා කරන්න ඕන මාතෘකාවක් නෙවෙයි මේ මාතෘකාව වරාය නගර මාතෘකාව. ඇත්ත වශයෙන්ම අපි මේ සතියේ පාර්ලිමේන්තුව හමු නොවි සතියකින් කල් දමන්නේ කියන ඉල්ලීමකුත් කරා. මොකද රටේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය තුළ ඇත්ත වශයෙන්ම අපි කළ යුත්තේ කෝවිඩ් මර්ධනය කිරීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාදාමයන් ගැනීම පිළිබඳ තවත් ඉදිරි පිම්මක් පනින කාලයක් මේ තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම දන්නේ කඩිමුඩියේ ඇයි රජයට මේ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව මේ පනත සාකච්ඡාවට ගැනීමට තිබෙන උවමනාව ගැන ලොකු කුතුහලයක් ලොකු කුකුසක් තිබෙනවා. කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමාලගේ මතයට ඉඩක් ලැබුණ නැද්ද මේ සම්බන්ධයෙන් මතු කරපු කාරණා? අපි ඉදිරිපත් කරා. අපි කිව්වා මේ තත්ත්වය තුළ රටටම සංචලන සීමා දමලා කොහොමද මේ පාර්ලිමේන්තුව රැස් වෙලා බොහොම පැහැදිලි විනිවිද භාවයෙන් යුක්ත වූ ප්‍රජාතන්ත්‍රවාදී විවෘත සංවාදයක් කරා රටට සිතක් සැලසෙන ක්‍රමවේදයකට මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්න කරා. නමුත් සුපුරුදු පරිදි අතිබහුතරයකගේ මතය සහ තනි තීන්දු අපේ මතය මැඩ පවත්වන්නට කටයුතු කරා. කෙසේ වෙතත් මේ වරාය කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ආශ්‍රිතව මේ පෝට් සිටි ව්‍යාපෘතිය ගැන අපි දකිනවා මෙන්න මේ ආකාරයට. මේ වරාය නගර ව්‍යාපෘතිය අපි සාර්ථක කරවන්නට ඕන. මෙය අපේ රටේ සම්පතක් ශක්තියක් රටේ සංවර්ධන ගමනේ හැරුම් ලක්ෂයක් බවට පත් කරගන්නට ඕන. ඒක ගැන තව වෙන කිසිම විවාදයක් නැහැ. ඒ නිසා මේ වරාය නගර ව්‍යාපෘතිය දෙස අපි බලන්නේ බොහොම ප්‍රගතිශීලී ධනාත්මක දෘෂ්ටි කෝණයකින්. හැබැයි එසේ කරනවයි කියලා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නටවත් පාර්ලිමේන්තු බලය අධිකරණ බලය සම්පූර්ණයෙන්ම පහත හෙලන්නටත් රටේ ස්වෛරීත්වය ඒකීය භාවය බහුමික අඛණ්ඩතාවය දේශපාලන නිදහස නැති කරගෙන මේ දේ කළ යුතුයි කියන තැන අපි නැහැ. දැන් අත්ත වශයෙන්ම අපි දකිනවා මේ දැනට මේ ඉදිරිපත් කරලා තිබෙන බිල් එක හරහා අපේ රට තුළ මූල්‍ය අධිරාජ්‍යවාදයක්, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් කොලෝනියල් සිස්ටම් එකක් නිර්මාණය වීමේ තත්ත්වයක් තිබෙනවා. අපේ රට වහල් ප්‍රාන්තයක් බවටත් පත් වෙන්නට පුළුවන්. වෙනත් රටවල් වල න්‍යාය පත්‍රවලට යටත් වුණු වෙනත් රටවල් වල අභිමතයේ පරිදි ක්‍රියාත්මක වෙන බහු ඒකකයක් බවට පත්වන්නටත් පුළුවන්. කොටින්ම කිව්වොත් යටත් විජිත ප්‍රාන්තයක්. ඒ වගේම අපි දකිනවා මේ තිබෙන ක්‍රමවේද තුළ ලුම්පන් ධනවාදයට බොහොම ලොකු ඉඩක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම බලය මධ්‍යගත වීමක්, බලය කේන්ද්‍රීය වීමක් එක තැනක සිදුවීම තුළින් අපි දකිනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ලවීමක් හැටියට. මොකක්ද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ තිබෙන මූලික මූලධර්ම? බලතල බෙදීම, separation of powers, නීති ආධිපත්‍ය, rule of law, සංවරණ සහ තුලනය, ඒ කියන්නේ checks and balances doctrine එක. ඒ වගේම මහජන බාරකාර සංකල්පය, public trust doctrine එක. මේ සියල්ලක්ම මේ පනතෙන් උල්ලංඝනය වෙනවා කියන එකයි අපේ අදහස. රටේ ස්වෛරීත්වය, රටේ බහුමික අඛණ්ඩතාවය, ඒකීය භාවය, දේශපාලන නිදහස, පාර්ලිමේන්තු ස්වෛරීත්වය, ඒ වගේම අධිකරණයේ බලය හැල්ලුවට ලක් කරන පනතක් හැටියටයි අපි මේක දකින්නේ. ඒ නිසා ඒ ප්‍රතිගාමී
අගති සහගත කොටස් ඉවත් කරලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව වඩාත් විනිවිද භාවයෙන් යුක්තව වඩාත් රටට සුභවාදී වන ආකාරයට මේ පනත සම්බන්ධ කරගෙන පනත සංශෝධනය කරගෙන ඉන්පසු සම්බන්ධ කරගෙන ඉදිරියට යාම පිළිබඳව අපේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේ අගතිගාමී කොටස් සියල්ලක්ම ඉවත් කළ යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. අපි ස්වෛරීභාවය කියන කාරණයෙන් පටන් ගත්තොත් දැන් කොයි ආකාරයෙන්ද ඔබතුමාලා දැන් අපි මේ සංවාදයට ලක් කරන්නේ ඇත්තටම මේ මොහොතේදී ප්‍රසිද්ධ වෙලා තියෙන මේ කෙටුම්පත. මේ කෙටුම්පත සැලකනකොට අපේ ස්වෛරීභාවය සහ ඒ ආශ්‍රිත කාරණාද ඔබතුමා කියන චෙක් ඇන්ඩ් බැලන්ස් එක නැත්නම් සංවරණයේ තුලණීය බිඳ වැටෙන විදිය. එහෙමත් නැත්නම් වෙනම ප්‍රාන්තයක් නිර්මාණය වෙනවා කියන කතාව. මේ කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාලා ගොඩනගන තර්කය මොකක්ද? මම කරුණු කාරණා කිහිපයක් ඔබතුමාගේ අවසරයක් පරිදි ඉදිරිපත් කරන්නම්. දැන් ඇත්ත වශයෙන්ම මේ නිර්මාණය වෙන කොමිසම සංස්ථාපිත මණ්ඩලයක් වුණා නම් එහෙමත් නැත්නම් බොඩි කෝපරේට් එකක් වුණා නම් අපේ රාජ්‍ය මූල්‍ය ආයෝජනයකුත් සමග එතනදී අපිට කිසිම ගැටලුවක් නැහැ. වගකීම සහ වගවීම ඒ වගේම පාර්ලිමේන්තු අධීක්ෂණය පාර්ලිමේන්තුවටත් වගකීම සහ වගවීම පාර්ලිමේන්තු හරහා කෙරෙන විවිධ පරීක්ෂණයන් වලට විමර්ශනයන් වලට ලක්වීම ඒ දේ සිදු වෙනවා. නමුත් මේකේ සිදු වෙන්නේ විදේශීය කොම්පැනියක් ආයෝජනය කරනවා රුපියල් මිලියන 400ක්. එතනදී මේ නිර්මාණය වෙන කොමිසමේ කියන ඒකකයේ ස්වභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මේක පෞද්ගලික ඒකකයක්ද මොනයම් හෝ ඒකකයක්ද විදේශීය රටක් පාලනය කරන ඒකකයක්ද? එනිසා ඒක පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් කොමිසමේ සංයුතිය එදා තිබුණු යෝජනාවේ තිබුණේ නිල බලයෙන් 5 දෙනෙක් පත් වෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා, භාණ්ඩාගාරයේ ලේකම්තුමා. ඒ වගේම මහ බැංකු අධිපතිතුමා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්තුමා. ඒ වගේම BOI එකේ සභාපතිතුමා. ඒ වගේම ස්ටොක් එක්ස්චේන්ජ් කමිෂන් එකේ සභාපතිතුමා. ඇතුළු තවත් කීප දෙනෙක්. හැබැයි මේ පත් වෙන කීප දෙනත් ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමැතියෙන් තමයි පත් වෙන්නට ඕන. බොහොම විනිවිද භාවයෙන් යුක්ත වූ ඒ වගේම තනි බලාධිකාරියක් නිර්මාණය නොවන සංයුතියක් තමයි එදා යෝජනා වෙලා තිබුණේ. දැන් මොකද සිදු වෙන්නේ? ඔබතුමා එදා යනුවෙන් සඳහන් කරන්නේ පහුගිය ආණ්ඩුවේදී. මේ සම්බන්ධයෙන් අපි ඒ තිබුණු යෝජනා ඇත්ත වශයෙන්ම කතා කරොත් මේක අපිත් යෝජනා කරලා තිබුණා. එවකට මහින්ද රාජපක්ෂ මැතිතුමා යෝජනා කරන අවස්ථාවෙත් මේ විදිහට තමයි යෝජනා වෙලා තිබුණේ. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තමන්ගේ හිතුමතයට 5ත් 7ත් අතර ප්‍රමාණයක් පත් කිරීමේ තනි බලය ජනාධිපතිවරයාට ලැබෙනවා. බැරි වෙලාවක් මේ පත් කරන සියලුම දෙනා විදේශිකයන් වුවහොත් එහෙම නැත්නම් බහුතරයක් විදේශිකයන් වුවහොත් මේ මහා බලාධිකාරියක් බලතල රාශියක් ලැබෙන මේ කොමිසම සමහර විටක විදේශීය රටක හෝ රටවල් ගණනාවක නියෝග මත ක්‍රියාත්මක වෙන කොමිසමක් වෙන්නට පුළුවන්. ඒක ඍජුවම අපේ රටේ ස්වාධීපත්වයට, ස්වාධීනත්වයට, භෞමික අඛණ්ඩතාවයට, ස්වෛරීත්වයට මේ හැම දෙයකම මරු පහරක් එල්ල වෙනවා. ඒ වගේම මම සඳහන් කරන්නට කැමතියි දැන් මේක නියාමනය කරන්නට ඕනේ. කවුද මේක නියාමනය කරන්නේ? කොමිසමම තමයි කොමිසම නියාමනය කරන්නේ. නියාමනය විය යුත්තේ මහ බැංකුවෙන්, ස්ටොක් එක්ස්චේන්ජ් කමිෂන් එක මේ වගේ ආයතන වලින් තමයි ඇත්ත වශයෙන්ම නියාමනය විය යුත්තේ. නමුත් නියාමනය කිරීමේ බලතල රෙගියුලටරි පවර්ස් ලැබෙන්නේ කමිෂන් එකටමයි. එතකොට එතනදී මොකක්ද සිද්ධ වෙන්නේ? මුදල් විශුද්ධිකරණ ප්‍රශ්න, ත්‍රස්තවාදයට මුදල් සැපීමේ ප්‍රශ්න, මේ යනාදී ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්න රාශියක් නිර්මාණය වෙන්නට පුළුවන්. ඒ වගේම මේක තවත් බලතල තියෙනවා අපිට දීර්ඝ ලෙස කතා කරන්න පුළුවන්.
පාර්ලිමේන්තුව මගහැරලා බදු සහන විවිධ මූල්‍ය සහන කොමිසම යෝජනා කර පමණින් ජනාධිපතිවරයා කැබිනට් එකට දමලා කැබිනට් අනුමැතිය ලැබු පමණින් පාර්ලිමේන්තුව මගහැරලා විවිධ මූල්‍ය උත්තේජකයන් ලබා දීමේ හැකියාව තිබෙනවා. හැබැයි ඔබතුමාට මම පෙන්වන්න කැමතියි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය. මොකක්ද 148 වෙනි වගන්තිය කියන්නේ? රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය. දැන් පාර්ලිමේන්තුව සතු වන සම්පූර්ණ මූල්‍ය පාලන බලය ලබා දෙනවා කැබිනට්ටුවටයි ජනාධිපතිවරයාටයි මේ කොමිසමටයි. සමහර විටක වැරදි තීන්දුව తీරන තුලින් මේ බලය උපයෝගී කරගෙන මේ භූමි භාගයේ කැසිනෝ නගරයක් වෙන්නටත් පුළුවන්. වැරදි තීන්දුව වලට එළඹුණොත් කොමිෂන් සභාවට මේ වාර්තා මූල්‍ය වාර්තා පාර්ලිමේන්තුවට දෙන්න ඕනි කියලා වගන්තියකුත් මේකේ තියෙනවා. එතනින් ඔය කියන කාරණාව සමනය කරගන්න හැකියාවක් නැත්නම් මම මේ ප්‍රශ්නෙට එන්නම් තවත් පොඩ්ඩක් ඉදිරියට ගියාම එතන පෙන්නලා තියෙන්නේ මේ එක වගන්තියක් පෙන්නලා ඒ වගන්තිය තුල හංගල වෙනත් ක්‍රමයක් තුලින් විගණනය කිරීමේ කාර්යභාරයයි මේ පෙන්වන්න හදන්නේ. මම ඒක ඉදිරියට පෙන්වන්නම්. ඒ වගේම මේ හෙක්ටයාර 269ක භූමි භාගයේ ප්‍රජානීති සකස් කිරීමේ බලයත් මේ කමිෂන් සභාවට හිමි වෙනවා. එතකොට මම අහන්න කැමතියි අර කිව්ව නේද එක රටක් එක නීතියක් කියලා. වරාය නගරයට එක්තරා ප්‍රජානීති පද්ධතියකුත් ශ්‍රී ලංකාවේ තවත් නීති පද්ධතියක් මේ දෙකක් තියෙනට බෑනේ. එහෙමනම් අර බිහි වෙන වරාය නගරය අපේ රටේ නොවේ. එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වෙන්නට ඕන. මේ වරාය නගරය කියන්නේ අපේ රටේම කොටසක්. ඒක හොඳට අවබෝධ කරගන්නට ඕන. මේ දෙකටම එක නීති පද්ධතියක් නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වෙන්නට ඕන. දැන් අපි අහලා තියෙනවා මේ ස්වයං පාලනයට විරුද්ධයි. බෙදුම් වාදයට විරුද්ධයි. රට දෙකට කිරීමට විරුද්ධයි. දැන් මේ හදන්නෙත් මේ ස්වයං පාලනයක් සහිත ඒකකයක් නේ. ස්වයං පාලනය කොමිසම හරහා. වෙනසකට තියෙන්නේ ත්‍රස්තවාදීන් කොට්ටාසයක් පාලනය කරනව වෙනුවට මූල්‍ය ත්‍රස්තවාදයේ මූල්‍ය අධිරාජ්‍යවාදයේ ක්‍රියාත්මක කරන කොට්ටාසයක් පාලනය කරේ. දැන් මේක රටක් හැටියට අපිට පිළිගන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. මේ කරන්නා වූ ක්‍රියාදාමයේ බරපතලම දෙයක් මෙන්න මේක. එක රටක් එක නීතියක් නම් ඒක මෙලෙස ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ 69 ලක්ෂයක් දුන්නු ජනවරම අර එක රටක් එක නීතියක් කියන එක හුදෙක් ප්‍රකාශයක් බවට පත් වෙන්නට බෑ. ඒක ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ ප්‍රකාශයට මේ රජය වග කියන්නට ඕන. මෙහෙම රටේ ජනතාව මුලා කරන එක බොහොම අසාධාරණයි. මේ රැවටීම බොහොම අසාධාරණයි. ඒ නිසා බොහොම පැහැදිලිව අපි විශ්වාස කරන්නේ ඒකීය ශ්‍රී ලංකාවක්. නොබෙදුණු ශ්‍රී ලංකාවක්. කෑලි වලට නොකැඩුණු ශ්‍රී ලංකාවක්. ඒකීය භාවය රකින්නවා නම් බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කරනවා නම් ස්වෛරීත්වය රැක ගන්නවා නම් දේශපාලන නිදහස රැක ගන්නවා නම් කොහොමද මේ කොමිසම් සභාවකට වෙනම බහු ඒකකයක් තුල ප්‍රජානීති සකස් කිරීමේ ක්‍රියාදාමයට ඉඩ දෙන්නේ? මේ තමයි මූලික වශයෙන් අපි දකින දුර්වලතා. අපි ඉස්සරහට යන්න කලින් තව පොඩි කාරණයක් පැහැදිලි කරගත්තොත් විපක්ෂ നാයකතුමා දැන් ආණ්ඩුව පාර්ශවයෙන් මතු කරන කාරණේ තමයි රටේ විධායක ජනාධිපතිවරයා තමයි මේ පත් කිරීම කරන්නේ. එතකොට අධිකරණ පද්ධතියට පත් කිරීම කරන්න විධායක ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා. අනිත් පැත්තෙන් විධායකයට ඇමතිවරුන් පත් කරන්න ඉවත් කරන්න බලය විධායක ජනාධිපතිවරයාට තියෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ විධායක බලතල ක්‍රියාත්මක කරන්න බලයක් ජනාධිපතිවරයාට දීලා තියෙනවා නම් ඇයි කොමිෂන් සභාවට සමාජිකින් පත් කරාම මොකද්ද තියෙන ගැටලුව කියන? ජනාධිපති බලතල කෙසේ වෙතත් හොඳට මතක තියාගන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ටික අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන. මේ වගන්ති ටික අවබෝධ කරගන්නකොට මේකේ තියෙන බොහොම පැහැදිලිව මේක ඒකීය රටක්.
බෙදුණු රටක් නෙවෙයි, නොබෙදුණු රටක්. ඒකීය රටක්. විධායකයට බෑ රට බෙදන්න. විධායකයට බෑ මේ වෙනම බහු ඒකකයක් තුළ කොමිෂන් සභාවකට රජයක් සතු බලතල නීති රීති ලබා දීලා එහෙම වෙනම ඒකකයක් ස්ථාපනය කරන්නට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඩ දෙන්නේ නැහැ. කොච්චර විධායකයේ බලවත් වුණත්, කොච්චර ව්‍යවස්ථාදායකයේ බලවත් වුණත්, කොච්චර අධිකරණයේ බලවත් වුණත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කාටවත් බෑ. මේක රකින්නට ඕන. මේක ආරක්ෂා කරන්නට ඕන. ඔතමාගේ තවසරේ පරිදි මම පොඩි අවස්ථාවක් ගන්නවා මේ කොමිෂන් සභාවේ එහෙම නැත්නම් කොමිසමේ බලතල ගැන පොඩ්ඩක් විග්‍රහ කරන්න. දැන් බලන්න මම අවධානය යොමු කරන්නට කැමති මේ බිල් එකේ 26 වෙනි වගන්තිය 27 වෙනි වගන්තිය ඒ වගේම 31 වගන්තියයි 32 වගන්තියයි. එතකොට මේ වරාය නගරේ ව්‍යාපාර කටයුතු කිරීමේ ඒ සඳහා අවසරය ලබා දීමේ පූර්ණ බලය කොමිසමට තියෙනවා. එතකොට කොමිසමට පෙන්වන්න ඕනේ කතරම් විදේශ විනිමයක් ආයෝජනය කරනවද කියන කාරණාව. හැබැයි මේ දේශීය ගිණුමක දේශීය ෆොරින් කරන්සි ගිණුමක් තියෙන පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට මේ වරාය නගරේ ආයෝජනය කරන්න බෑ. මේ වරාය නගරේ ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා විදේශිකින්ට අපේ රටේ ජනතාවට වැඩිය. එතනින්ම කරන්නේ මොකද්ද? එතනින්ම කරන්නේ අපේ රටේ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක්. ජනතා ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක්. ජනතාවගේ අයිතිය පැහැර හැරීමක්. එතකොට මේ වරාය නගරය කියන සංකල්පය තුළ විදේශිකයන්ට මුල් තැන දෙනවා අපේ රටේ ආයෝජකින් පැත්තකට වීසි කරලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ විතරක් නෙවෙයි. මේ 31 32 කියන වගන්ති. මේ තනි බලය කවුද ව්‍යාපාර කර කවුද ඒකට සුදුසු ඒ ඔක්කොම තනි ඒකාධිපති බලයක් දෙනවා මේ කොමිසමට. ඒ විතර නෙවෙයි. කොමිසමේ තීන්දුව අවසාන තීන්දුව. බලන්න කොච්චර ඒකාධිපතිද කියලා. ඒක අපිට රටක් හැටියට පිළිගන්න බෑ. ඒ වගේම බලන්න මේ 40 වෙනි වගන්තිය. 40 වෙනි වගන්තියේ කියනවා අපේ රටේ පුරවැසියෙක් වරාය නගරයට ගිහිල්ලා මොනෑම් හරි භාණ්ඩයක් අරගෙන එනකොට ඒකට බද්දක් ගෙවන්න ඕනලු. මොකද ඒකේ තේරුම? මේ වරාය නගරය කියන්නේ වෙනම රටක්ද? දැන් වෙනම රටකට ගිහිල්ලා ඒකේ බඩු අරගෙන මෙහාට එනකොටනේ මේ බද්දක් අය කරන්නේ. කොහොමද එකම රටක් තුල අපේ රටේ පුරවැසියන්ට ටැක්ස් එකක් ගහන්නේ? බද්දක් ගහන්නේ. මේ වෙනම බද්දක්. ඒ කියන්නේ මේක වෙනමම භූ ඒකකයක්. වෙනමම රාජ්‍යයක්. වෙනමම ස්වයං පාලනයට ලක්වුණු ඒකකයක්. මේක අපිට රටක් හැටියට පිළිගන්නට බෑ. ඒ විතරක් නෙවෙයි. දැන් බලන්න 62 1 62 2 වගන්ති. මේ බිල් එකේ. ඒකේ කියනවා යම්කිසි ප්‍රශ්නයකදී යම්කිසි නීතිමය ගැටලුවකදී අපේ අධිකරණය තුල මූලික අයිතිවාසිකම් පෙස්සමක් දාන්නට පෙර මේ ජාත්‍යන්තර සමතයකට පත් කිරීමේ මණ්ඩලයකට යන්නට ඕනේ කියලා. එහෙම කොහොමද කියන්නේ? ඒ කියන්නේ මේ රටේ ජනතාව සතු මූලික අයිතිවාසිකම් මේ තියෙනවා මේ ව්‍යවස්ථාවේ. මේක උල්ලංඝනය කිරීමක්. කොහොමද කියන්නේ මේ ජාත්‍යන්තර ප්‍රශ්න ගැටළු විසඳීම් ලබා දීමේ ඔය ඉන්ටර්නැෂනල් ආබිට්‍රේෂන් කියන ක්‍රමවේදයකට යන්නේ? මේ FR එකකට යන්න බෑයි කියලා. මූලික අයිතිවාසිකම් පැත්තට යන්න බෑයි කියලා. ඒකෙන් සම්පූර්ණ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. එහෙමනම් පාර්ලිමේන්තුවේ 3න් 2ක්ද 6න් 5ක්ද සහ ජනමත විචාරණයකට ගිහිල්ලා රටේ ජනතාවගේ විමසන්නට ඕන මෙහෙම දෙයකට ඉඩ දෙනවද නැද්ද කියලා. මේක මම දකින්නේ බොහොම බරපතල කාරණාවක්. ඒ විතරක් නෙවෙයි. දැන් ගායන් බලන්න 6 වෙනි වගන්තියේ තියෙනවා පුදුම බලතල ප්‍රමාණයක් මේ කොමිසමට. ප්‍රජා නීති රීති සකස් කරන්න.
සංවර්ධන පාලනමය රෙගුලාසි හදන්න. කොළඹ මාස්ටර් ප්ලෑන් එක හදන්න. ව්‍යාපාර කටයුතු කිරීමේ අවසර පත්‍ර ලබා දෙන්නට. ඒ වගේම ව්‍යාපාර සහ ආයෝජන වලට මැදිහත්කරුවෙක් හැටියට ඉඩම් බදු දෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. කොන්ඩොමිනියම්ස් වල ඉඩම් අයිතියක් දෙන්නට බලය තියෙනවා මේ ට්‍රාන්ස්ෆර් ෆ්‍රීහෝල්ඩ් ඕනර්ෂිප් කියන සංකල්පය යටතේ. ඒ විතරක් නෙවෙයි. මේ කොමිසම තමයි සිංගල් වින්ඩෝ ඉන්වෙස්ට්මන්ට් ෆැසිලිටේටර්. මේක තනි බලාධිකාරී ඒකකයක් ආයෝජන සඳහා පහසුකම් සපයන. ඒ විතරක් නෙවෙයි. ටැක්ස් එක්සෙම්ප්ෂන්ස් උත් දෙන්න පුළුවන්. ටැක්ස් එක්සෙම්ප්ෂන්ස් දෙන්න ඕනේ පාර්ලිමේන්තුවනේ. පාර්ලිමේන්තුවේදී මූල්‍ය බලය තියෙන්නේ. කොහොමද මේ මූල්‍ය බලය කොමිසමකට දෙන්නේ? බැරි වෙලාවත් මේ කොමිසමේ මුළු සමාජිකත්වයේ හෝ බහුතරය විදේශිකයින් නම් ඒ විදේශිකයින්ට පුළුවන් කිසිම අධීක්ෂණයක් නැතුව තමන්ගේ රටවල් වල න්‍යාය පත්‍රය මේ වරාය නගරයේ ක්‍රියාත්මක කරන්න. එතකොට මේ සම්පූර්ණ වරාය නගරය පිට රටක් හෝ රටවල් කණ්ඩායමක් පාලනය කරන බොහෝ ඒකකයක් වෙන්නට පුළුවන්. ඒතර පිට රටවල් පාලනය කරනවා නම් ලංකාව පැත්තකට වෙලා බලාගෙන ඉන්න ඕන. ලංකාවේ වරාය නගරේ. ඒකද සිද්ධ වෙන්න ඕන. ඒකද නිවැරදිද? මේක සම්පූර්ණයෙන්ම අපේ රටේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය වෙන ක්‍රියාදාමයක්. ඒ නිසා විශේෂයෙන්ම මේක ජාතික ආරක්ෂාවට බලපානවා. මේක මහජනතාවගේ සෞඛ්‍යයට, ඒ වගේම පරිසර ශේෂ්ත්‍රයට, ඒ වගේ තවත් විවිධ ශේෂ්ත්‍ර ගණනාවකට බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා මං හිතන්නේ මේ හොඳ අවබෝධයකින් කටයුතු කරන අයට මේක පිළිගන්න පුළුවන් කියලා. එතකොට හත්වෙනි වගන්තියෙන් බොහොම පැහැදිලි වෙනවා කොහොමද මේ කොමිසම පත් වෙන්නේ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ කොමිසමේ සමාජිකයෝ පත් වෙන ආකාරය, ඒ කොමිසම සතු අසීමිත බලතල දිහා බැලුවාම පත් කිරීමේදී යම් විනිවිද භාවයක් තිබෙන්නට ඕන. දැන් මේ රටේ පුරවැසියෙක් නොවන පුද්ගලයින්ට පුළුවන් ඒ කොමිෂන් සභාවේ සමාජිකින් වෙන්න. දැන් UDA ඇක්ට් එක දිහා බැලුවාම බොහොම පැහැදිලිව තියෙනවා Taman මේ රටේ පුරවැසියන් වෙන්නට ඕන. ඇයි ඒ කොන්දේසි දාන්නට බැරි? ඒතර අර 6 වෙනි වගන්තිය බලනකොට බලන්න තියෙන මහා පුළුල් බලතල අර මම පෙර කිව්වා වගේ. ඒතර මේ මහා පුළුල් බලතල ක්‍රියාත්මක කිරීමේදී අඩුම ගානේ මේ රටේ පුරවැසි භාවයවත් සලකන්නේ නැත්නම් මේ සමාජිකව 5 සිට 7 දක්වා පත් කිරීම එනම් බරපතල ප්‍රශ්නයක් මේක. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති තව එක කාරණාවක්. දැන් ඔබතුමා කතා කරා මේ වගකීම ගැන, විගණනය ගැන. දැන් බලන්න මේ බිල් එකේ 15/1/23/4 ඒ වගන්ති වලින් මේ ජනතාව නොමග යවන්න හදන්නේ. අපේ රටේ විගණාධිපතිවරයාට මේ කොමිසමට අත තියන්න බෑ. නමුත් මේ 154 යටතේ සුදුසුකම් තියෙන විගණකාධිපති ශේෂ්ත්‍රයේ පුද්ගලයෙකුට පුළුවන් මේ විගණනය කරන්න. නැතු අපේ විගණාධිපතිතුමා විගණාධිපති ඒකකයේ හරහා කෙරෙන ඔඩිට් එකක් කරන්න බෑ. විගණනයක් කරන්න බෑ. මේ අර මං කිව්වේ අර මේ හංගල ගහන වැඩසටහන් තියෙන මේ බිල් එකේ 15 සහ 23/4. තවත් අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා මම කැමතියි. එතකොට මේ වාර්තාව පාර්ලිමේන්තුවට දැමීමෙන්ම මේක සම්පූර්ණ වෙන්නේ නැද්ද? පාර්ලිමේන්තුවට ප්‍රශ්න කරන්න අවස්ථාවක් එන්නේ නැද්ද? මේ කෙටුපතින්. ඇත්ත වශයෙන්ම සිදු විය යුත්තේ විගණාධිපතිවරයා හරහා සිදුවෙන විගණනයක්. ඒක තමයි අපිට පිළිගන්නට පුළුවන්, අපිට විශ්වාසය දබන්නට පුළුවන් ක්‍රමවේදය. ඇයි ඒ ක්‍රමවේදය උල්ලංඝනය කරන්නේ? රජයේ අනෙකුත් ආයතනවලට ඒ විගණනයට ලක්වීමක් සිදු වෙනවා නම් ඇයි මේකට එහෙම නීතියක් නැත්තේ? දන්නවද ඇයි එහෙම නීතියක් නැත්තේ කියලා? මේකේ තියෙනවා හැංගිච්ච දෙයක්. ඒ හැංගිච්ච දේ තමයි මේ නිර්මාණය වෙන කොමිසම අපේ රටට වගවීමක් තිබෙන, වගකීමක් තිබෙන, අපේ පාර්ලිමේන්තුවට වග කියන, පාර්ලිමේන්තු උත්තර දෙන, පාර්ලිමේන්තු අධීක්ෂණයට ලක් වෙන, පාර්ලිමේන්තු පරීක්ෂණවලට ලක් වෙන
කොමිසමක් නෙවෙයි මේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා තමයි මේක මේ ඇතුළෙන් වෙනම ක්‍රමවේදයක් අර හංගලා ක්‍රියාත්මක කරන්න හදන්නේ. හොඳයි අපි කෙටි විරාමයකට යමු වෙනවා. අපි අද කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ගැන සාකච්ඡා කරමින් සිටින්නේ විපක්ෂ නායකවරයා සමග. විශේෂ මුහුණට මුහුණ වැඩසටහන සමගින් ඔබ අපි එක් වී සිටින්නේ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳවයි අද විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගින් අපි සාකච්ඡා කරමින් සිටියේ. විපක්ෂ නායකතුමනි දැන් මතුවෙන කාරණයක් තමයි අපි මෙහෙම කරන්නේ නැතුව සිංගල් වින්ඩෝ කන්සෙප්ට් එකක් නැතුව අපි කොහොමද විදේශීය ආයෝජන ආකර්ෂණය කරගන්නේ කියන කාරණාව. එතකොට මේ තර්කෙත් එක්ක බලනකොට අපිට යම් හේකින් විදේශීය ආයෝජන ආකර්ෂණය කරගෙන රට ඉස්සරහට යන්න නම් මේ වගේ දේවල් කරන්න වෙනව නේද කියන තර්කයක් මතුවෙනවා. මම පිළිගන්නවා අපි වරාය නගරය මූල්‍ය මධ්‍යස්ථානයක් කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරන්නට ඕන. ෆයිනෑන්ෂල් හබ් එකක්, ඉන්ඩස්ට්‍රියල් හබ් එකක්, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි තොරතුරු තාක්ෂණ හබ් එකක්. ඒ හැම දෙයකටම අපි පක්ෂයි. නමුත් විදේශීය ආයෝජකයින් රටට ගෙන්වීමේ ක්‍රමවේද තියෙනවා ව්‍යවස්ථාව තුල ක්‍රියාත්මක විය යුතුයි. දැන් උදාහරණයක් වශයෙන් ගමු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහනටත් විදේශ ආයෝජකයෝ ගෙන්නුවා. නමුත් ඒ තුලින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරේ නෑනේ. ව්‍යවස්ථාව රැකගෙන ඒ කාර්යය කරේ. ස්වෛරීත්වය රැකගෙන ඒ කාර්යය කරේ. මම පිළිගන්නවා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් මූල්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය වෙනකොට ඉතාමත්ම ආකර්ශනීය ක්‍රමවේද උත්තේජක නිර්මාණය වෙන්න ඕනේ. ඒක මම පිළිගන්නවා. නමුත් සමාවෙන්න අර කාරණාවේදී දැන් මේ මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව වැනි ව්‍යුහයන් හදලා එතකොට පනත් ගණනාවකින් සහන නිර්දේශ කරලා තිබුණා කියන තර්කය මතුවෙනවා ඔබතුමාගේ පියාණන්ගේ යුගයේදී වගේ කාල සීමාවලදී. එතකොට ඒ වගේ නේද මේ ආකෘතිය සමානයි කියලා තර්කයක් නෑ කිසිසේත්ම නෑ. දැන් බලන්න මම ඔබතුමාට මේ වගන්තියක් මම පෙන්නන්නම් කියවන්නම් 3-6 බලන්න කොමිෂන් සභාව විසින් එකඟත්වයේ ඉල්ලා සිටිනු ලබන්නේ යම් අදාළ නියාමන අධිකාරියකින්ද ඒ අදාළ නියාමන අධිකාරිය විසින් අවස්ථානුගත කරුණු අනුව ප්‍රායෝගිකව හැකියතාක් ඉක්මනින් ප්‍රමුඛත්වය ලබා දිය යුතු කරුණක් ලෙස සලකා ඒ එකඟත්වය කොමිෂන් සභාව වෙත ලබා දෙනු ලැබිය යුතුය. ඒ කියන්නේ මොකද මේ පනතෙන් කියන්නේ? හරි හෝ වැරදි හෝ එකඟත්වය දෙන්නට ඕන. මෙහෙම වගන්ති තිබුණේ නෑ මේ ඔය වෙනත් ආයෝජන ක්‍රමවේද ආයෝජන ව්‍යුහයන් නිර්මාණය වෙනකොට. ඒ කියන්නේ අපේ රටේ රාජ්‍ය ආයතන එකඟ වුණත් නැතත් මේ 3-6 වගන්ති අනුව හරි හෝ වැරදි හෝ අනුමැතිය දෙන්නට ඕන. මේක පුදුම දෙයක් නේ. ඒ වගේ මම ඔබතුමාට තවත් කාරණා කීපයක් මම ඉදිරිපත් කරන්න කැමතියි. අක්වෙරළ ගනුදෙනු ඔෆ්ෂෝ බැංකින්. ඔබතුමා දන්නවද බැංකින් ඇක්ට් එකේ සියලුම දේවල් ඉවත් වෙලා. බලන්න 42.2 42.3 යන වගන්ති වලට අනුව ඒ වගේම 49 වගන්තියට අනුව අක්වෙරළ ගනුදෙනු සඳහා අවසර පත්‍ර එහෙමත් නැත්නම් ලයිසන්ස් ලබා දීම ඒක සිදු කරන්නේ මේ කමිෂන් එක. එතකොට බැංකින් ඇක්ට් එකේ බැංකු පනතේ 4 වෙනි කොටස මේ අක්වෙරළ ගනුදෙනු සඳහා තිබෙන ඒ කොටස සම්පූර්ණ ඉවත් කරලා කොමිසමට බලතල දීලා. එහෙම කොහොමද වෙන්නේ? එතකොට මොනවටද මොනිටරි බෝඩ් එකක් තියෙන්නේ? මොනිටරි බෝඩ් එකේ මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නට ඕන. සම්පූර්ණයෙන්ම මොනිටරි බෝඩ් එක සතු නියාමනය අධීක්ෂණය ඉවත් කරලා බාර දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම කොමිසමට ඒ දේ සිද්ධ කරන්න. එතකොට
මොනිටරි බෝඩ් එක නිකන් පාවිච්චි කරන්නේ නිකන් බලයක් නැති ආයතනයක් හැටියට. දැන් මේ බලන්න. ලයිසන් එකක් කෑන්සල් කරනවද සස්පෙන්ඩ් කරනවද කියන එක ගැන විතරක් මේ මොනිටරි බෝඩ් එකේ එකඟත්වයේ බලාපොරොත්තු වෙන කොන්කරන්ස් එක. එතනට දාලා තියෙන්නේ අපේ රටේ මොනිටරි බෝඩ් එක. එතකොට මේ බැංකු පනතේ 4 වෙනි කොටසේ මොනිටරි බෝඩ් එකට මූල්‍ය මණ්ඩලනේ එකට කියන්නේ. මූල්‍ය මණ්ඩලය. මූල්‍ය මණ්ඩලයට දීලා තියෙන බලතල සියල්ලක්ම අරගෙන තියෙනවා කොමිසමට. කොහොමද එහෙම කරන්නේ? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ වගේම මම තව ඔබතුමාට කියන්න කැමතියි මේ අපේ මේ වරාය නගර ව්‍යාපෘතිය හොර පාරෙන් යන කැසිනෝ ව්‍යාපෘති වලට ඉමහත් උත්තේජකයක් වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කොමිසමට තියෙනවා businesses of strategic importance. ඒ කියන්නේ උපාය මාර්ග වැදගත්කම. උපාය මාර්ග වැදගත්කමකින් තිබෙන ව්‍යාපාර කියලා හඳුනාගෙන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන විවිධ බදු සහන ලබා දීලා විවිධ ව්‍යාපාර ස්ථාපනය කරන්නත් පුළුවන්. කැසිනෝ බිහි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බදු නොගෙවන කැසිනෝ ව්‍යාපෘතියක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ තුලින් පාර්ලිමේන්තුවටයි බලය තියෙන්නේ මේ බදු සහන, බදු අය කිරීම, මූල්‍ය පාලනය. මම අර ඔබතුමාට පෙර කිව්වා වගේ 148 වෙනි වගන්තියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරනවා. ඒ විතරක් නෙමෙයි. බලන්න මේ වරාය නගර බිල් එකේ 64 වෙනි වගන්තිය කොමිසමට පුළුවන් පුද්ගලයෙකුට දෙන්න තියෙන ඔක්කොම සහන ටික ලබා දීලා වරාය නගරේ නෙමෙයි ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල ප්‍රාන්ත පළාත් 9 අවුරුදු 5ක් යනකම් ව්‍යාපාරයකට අවසර දෙන්න. එතකොට දේශීය කර්මාන්තකරුවට මොකද්ද වෙන්නේ? කොහොමේ ආණ්ඩුව කතා කරපු දේශප්‍රේමීත්වය, දේශාභිමානය, දේශාලය සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහිලා තියෙන්නේ. රටේ ස්වෛරීත්වය අමුවේ කුණු කොල්ලට විකුණපු තත්ත්වයක් තමයි මේ බිල් එක හරහා තිබෙන්නේ. ඒ වගේ මම ඔබතුමාට තවත් අවධානය යොමු කරන්න කැමතියි. බලන්න 73 වෙනි වගන්තිය. මොකක්ද 73 වෙනි වගන්තිය කියන්නේ? රටට බලපාන අනපනත් ගණනාවක් වරාය නගර ව්‍යාපෘතිය බල ප්‍රදේශයේ ඒ බුහු කොට්ටාසයට බලපාන්නේ නැහැ. 57ක්. ඔව්. 14ක් නිදහස් කරන්න හෝ සීමා කිරීම කරන්න යෝජනා. කොහොමද එහෙම කරන්නේ? එක රටකට එක නීතිය. මේක එක රටක් නොවේද? වරාය නගරය ශ්‍රී ලංකාවේ කොටසක් නොවේද? ඒක වෙනමම විදේශීය රටක ප්‍රාන්තයක්ද? අපේ රට වහල් වෙලාද? යටපත් වෙලාද? නැවතත් වරක් යටත් විදිහේ යුගයකට ගිහිල්ලාද? ඉතින් මේවා බොහොම බරපතල ප්‍රශ්න. බරපතල කරුණු. ඉතින් මම කියන්නේ අපේ රටේ තියෙන Securities and Exchange Commission එකටවත් තියෙන බලතල ටික උල්ලංඝනය කරලා ඉවත් කරලා ඒ ටිකක් දීලා තිනවා කොමිසමකට. ඉතින් මේ තත්ත්වයක් තුළ මම විශ්වාස කරනවා මේ අඩුපාඩුකම් සියල්ලක්ම නිවැරදි වෙන්නට ඕන. මේවා නිවැරදි කරගෙන මේවා සංශෝධනය කරගෙන අපේ රටේම විශ්වාසනීයත්වයේ ගොඩනගලා කලබල වෙන්නේ නැතුව දැන් මේ අදහෙට මේ පනත අනුමත කරන්න ඕනේ කියලා දෙයක් නැහැනේ. තවත් සංවාදයට භාජනය කරලා විවාදයට භාජනය කරලා මොන ආකාරයකින්වත් අපි මේව කඩාකප්පල් කරන්නට යන්නේ මේ භයංකාර වැරදි නිවැරදි කර ගැනීමයි මේ කරන්නේ. ඇයි හදිස්සිය ඔබතුමාගේ විදියට මෙච්චර ඉක්මන් වෙන්නේ ඇයි මේක ගේන්න පාර? ඉක්මන් විතරක් නෙවෙයි දැන් මේක මේ අර අවුරුදු සමයේ හොරපාරෙන් හොර රහසෙන් ගෙනාපු දෙයක් නෙමේක. ඉතින් මන් දන්නේ නැහැ මේ වෙනත් පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ රටවල් එක වෙන වෙන එකගතාවයන් තිබෙනවද කියලා මේව ක්‍රියාත්මක කරන්නේ මම දන්නේ නැහැ ඒක. ඉතින් අඩුම ගානේ
ඒ වගේ සැකයට අවිශ්වාසයක් නිර්මාණය වෙන දේවල් නොකොට හොඳට සාකච්ඡා කරලා. මොකද අපිත් කැමති මේ වරාය නගරය සාර්ථක වෙනවට. බොහොම පැහැදිලිව කියන්නට ඕන. ලොකු වැඩපිළිවෙලක් සිදු වෙලා තිබෙනවා. ලොකු භූමි භාගයක් එකතු වෙලා තිබෙනවා. මේක ෆයිනෑන්ෂල් ඉන්ඩස්ට්‍රියල් ඉන්ෆර්මේෂන් හබ් එකක් වෙන්න ඕන. කේන්ද්‍රස්ථානයක මූල්‍ය තොරතුරු තාක්ෂණ කාර්මික හබ් එකක් වෙන්නට ඕන. ඒකයි අපේ පැතුම, ඒකයි අපේ ආසාව. හැබැයි එහෙම කරනවයි කියලා අත්නෝමතික බලතල, අන්තවාදී බලතල මේ එක කොමිසමකට ලබා දීලා වෙනම ප්‍රාන්තයක් නිර්මාණය කරන එක හරි නැහැ. ඒතර පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වයට මොකද්ද වෙන්නේ? විපක්ෂ නායකතුමා දැන් මේකේ එක එක අවදි තියෙනවා. දැන් මේක අධිකරණයේ ඉස්සරහා අභියෝගයට ලක් කරන්න තිබුණු අවස්ථාව ආවා. ඔබතුමාලා අධිකරණයේ ඉස්සරහා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වුවා. දැන් තාමත් මේක සම්මත වෙලා නැහැ. තාමත් මේක සංශෝධනය කරන්න අවස්ථාව තියෙනවා සහ මේක පාර්ලිමේන්තුවේදී ඔබතුමාලාට අවශ්‍ය නම් අභියෝගයට ලක් කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවන්ගේ ප්‍රයෝජනය ගන්න විපක්ෂය කොයි ආකාරයෙන්ද සූදානම් වෙලා ඉන්නේ? දැන් අධිකරණ ක්‍රියාවලිය අවසන්. දැන් ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය. අධිකරණයෙන් ලබා දුන්නු නිර්දේශ සහ නිගමනය ප්‍රකාශයට පත් වෙන්නේ හෙට දවසේ, අඟහරුවාදා දවසේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ අපි ඉදිරිපත් කරපු ගැටලු සහගත තත්ත්වයන් නිවැරදි කරන්නට යම් මට්ටමකින් හෝ අධිකරණයට හැකියාව ලැබිලා තියෙනවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. මගේ අපේක්ෂාව. ඒ වගේම මම රජයට කියන්න කැමතියි දැන් රජයට තියෙනනේ මහා මන්ත්‍රී ගණනක තමන්ගේ පැත්තේ. ඒ තනි මහා බලය උපයෝගී කරගෙන මේක මේ බලහත්කාරයෙන් අනුමත කරගන්නට කටයුතු කරන්න එපා. ඒක රටට උචිත නැහැ. ඒක අපේ රටට කරන හොඳ දෙයක් නෙවෙයි. අපි පැහැදිලිව විපක්ෂයක් හැටියට කියනවා මේ වරාය නගර ව්‍යාපෘතිය අපේ රටේ සංවර්ධන ක්‍රියාදාමේ හැරවුම් ලක්ෂ්‍ය විය යුතුමයි. අපි එතන ඉන්නවා. ඒකට මැතිවරණවල ජය පරාජයන් මැතිවරණ තීන්දුව తీරන එකට අපිට අදාළ නැහැ. අපිට ඕනේ රට දිනවන්න. හැබැයි රට දිනවන්නේ කොහොමද? රටේ ස්වෛරීත්වයේ තුට්ටු දෙකට විකුණලා. අපේ රටේ ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය, අපේ බහුමික අඛණ්ඩතාවය උල්ලංඝනය කරලා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කටයුතු කරන එක හරිද? ඒ නිසා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. පහුගිය කාලවල වල කටයුතු කරපු ආකාරය පිළිබඳ අපි හැමෝම දන්නවා, රටත් දන්නවා. බොහොම ආවේගශීලීව තනි ඒකාධිපති බලයක් උපයෝගී කරගෙන වැඩ කටයුතු කරේ. එහෙම කරන්නේ නැතුව විපක්ෂයත් සමග සංවාදයක් ඇති කරගෙන විපක්ෂයේ සියලුම පක්ෂත් සමග සාකච්ඡා කරලා ඒ වගේම රට තුලත් හොඳ ජනතා සංවාදයක් ඇති කරගෙන අපි මේ වරාය නගර ව්‍යාපෘතිය බොහොම ප්‍රශස්ත ප්‍රශංසනීය රටට සෞභාග්‍ය උදා කර දෙන රටේ ස්වෛරීත්වය රකින්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්න හොඳ වැඩක් බවට පරිවර්තනය කරමු. කවුරුත් හිතන්න එපා මේ අපි මේ කඩාකප්පල්කාරී කටයුතු කරනවා කියලා. කිසිසේත්ම නැහැ. නමුත් විපක්ෂයේ වගකීම තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන්නේ කොතනද? අපි මේ අවස්ථා ටික රටටත් ජනතාවටත් පාලකින්ටත් ඒ බලධාරීන්ටත් අපි පෙන්වලා දෙන්නට ඕනේ. ඒකයි අපේ වගකීම. ඒකයි අපිට විපක්ෂයේ වරමක් ලැබුණේ. ඉතින් අපි අපේ විපක්ෂයේ වරම අපේ සීමාවන් තුළ අපි රටදෑ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට සූදානම්. ඒ වගේ මම ඔබතුමාට තව එකක් කියන්න කැමතියි. මේ වරාය නගර ව්‍යාපෘතිය හරහා අපේ විදේශ ප්‍රතිපත්තියත් ඊ타මත්ම කල්පනාකාරීව අපි කල්පනාකරණය කරන්නට ඕන. අපිට තියෙන්නට ඕන බොහොම ස්මාර්ට් විදේශ ප්‍රතිපත්තියක්, සුහුරු ප්‍රතිපත්තියක්. එහෙම නේද වචනේ? සුහුරු විදේශ ප්‍රතිපත්තියක්. එතකොට මොකක්ද අපේ විදේශ ප්‍රතිපත්තිය මොකක් මතද පදනම් වන්නේ? ජාතික අවශ්‍යතාවය. national interest. මොකක්ද අපේ ජාතික අවශ්‍යතාවය? ලෝකයේ තියෙන රටවල් වලින් ඒ ඇති කරගන්නා වූ සම්බන්ධතාවයන් තුළ අපේ රටට අගයක් එකතු වෙන විදිහට අපේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.
සෑම විදේශීය සම්බන්ධතාවයකින්ම රටට අගයක් එකතු වෙන්නට ඕන. වැලියු ඇඩිෂන් එක. අපේ රටට අගයක් එකතු වෙන විදේශ ප්‍රතිපත්තියක් තුළ රට ගොඩ නැගෙනවා. රට ශස්ත්‍රීක වෙනවා. රට සෞභාග්‍ය වෙනවා. රට දියුණු වෙනවා. එතකොට මේ වරාය නගර ව්‍යාපෘතියේ විවිධ ප්‍රතිපාදනයන් හරහා එක රටකට හෝ රටවල් කිහිපයකට යම් බලාධිකාරියක් ලැබෙනවා නම් අපේ රට තුළ. එහෙමත් නැත්නම් අපේ රට කියලා කියා ගනිමින් වෙනම ප්‍රාන්තයක් තුළ. දැන් ඒ විදිහට මේක යන්නේ. වරාය නගර වෙනම ප්‍රාන්තයක් හැටියට. වෙනම පාලනයක්, වෙනම ප්‍රාන්තයක්, වෙනම නීති රීති, වෙනම ප්‍රතිපත්ති හදන්න පුළුවන්, නීති රීතිත් හදන්න පුළුවන්. මොනවද මේ සමාජ රීති, සමාජ නීති. ඉතින් එහෙම තත්ත්වයක් තුළ ලෝකේ අනෙකුත් ගනුදෙනු කළ යුතු රටවල් එක්ක අපි ගනුදෙනු කරන්නේ කොහොමද? මොනවද ඒ රටවල් වලට දෙන පණිවිඩය? මේක මුදල් විසුද්ධි කරන, ඒ කියන්නේ මනි ලොන්ඩරින් හෙවන් එකක්. මේක මුදල් විසුද්ධි කරන තෝතැන්නක් බවට පත් වුණොත් ඒ රටවල් වල ආයෝජකයෝ අපේ රටට එයිද? මතක තියාගන්න ඒ රටවල් වල තියෙනවා බොහොම බරපතල නීති රීති. ටෙරරිසම් ෆයිනෑන්සින් පිළිබඳව, ඒ කියන්නේ ත්‍රස්තවාදයට මුදල් සැපීම පිළිබඳවත්, මේ මනි ලොන්ඩරින් පිළිබඳවත්, මුදල් විසුද්ධිකරණය පිළිබඳව. ඒතකොට ඒ රටවල් වලට බැරි වෙනවා මේ අපේ වරාය නගරය ඇවිල්ලා ආයෝජනය කරන්න. ඒ නිසා මේක බොහොම කල්පනාකාරීව අපේකම, රටේකම, ගමේකම, රටේ අනන්‍යතාවය, අපේ සංස්කෘතිය, සભ્યත්වය ආරක්ෂා වෙන විදියට රට සෞභාග්‍ය කරාගෙන යන, රට කැසීනෝ රටක් බවට පත් නොකරන, මේ වරාය නගරයේ කැසීනෝ ප්‍රාන්තයක් බවට පත් නොකරන. ඒ මොකද කොමිෂන් එකට පුළුවන් අවුරුදු 5කට කැසීනෝත් දාන්න මේ අපේ පළාත් 9. ඒ අවසරයක් තියෙනවා. අර මම සඳහන් කරපු 64 වෙනි ක්ලෝස් එක හරහා. ඉතින් මේ ප්‍රතිපාදනයන් සියල්ලකගේම බරපතල සංශෝධනයක් සිදු වෙන්නට ඕන. ඉතින් රට දැය වෙනුවෙන් මේ දේ ඉටු කරන්නයි කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. හොඳයි, අපි කෙටි විරාමයක් ලබා ගමු. අපි සාකච්ඡා කරමින් ඉන්නේ විශේෂ මුහුණට මුහුණ වැඩසටහන තුලින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා 50 කිටුම්පත පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටින්නේ. අද දවසේදී මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න විශේෂ හේතුවක් වෙන්නේ 19-20 කියන දවස් දෙකේ මේ 50 කිටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවාදයේ පැවැත්වීමට නියමිත වෙනවා. වගේම 20 වෙනිදා පස්වරුවේදී කිටුම්පත පිළිබඳව ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. විපක්ෂ නායකතුමනි, දැන් ඔබතුමා සඳහන් කර ආකාරයට ඊටාම බරපතල කාරණා ගණනාවක් මේ කිටුම්පතේ තියෙනවා. කිසියම් අවස්ථාවක මේ පිළිබඳව විපක්ෂ නායකවරයා සමග සාකච්ඡාවක් තිබුණාද ආණ්ඩු පක්ෂයට? නැහැ. කිසිසේත්ම නැහැ. එතකොට මේ තරම් බරපතල කාරණාවක් පිළිබඳව විපක්ෂය සමග සාකච්ඡා නොකිරීම ඔබතුමා දකින්නේ නැද්ද බරපතල තත්වයක් විදිහට? අඩුම තරමේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ කාරක සභාව තියෙනවනේ. ඒ කාරක සභාව ඇතුලේවත් මේ පිළිබඳව සාකච්ඡාවක් වුණාද? බොහොම පැහැදිලිව ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවන් වැදගත් අනපනත් කෙටුම් පනත් පිළිබඳව හොඳ විවෘත සංවාදයක්, ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් සිදු වෙන්නට ඕන. නමුත් ආණ්ඩුව හිතාගෙන ඇති අපිට මහා ජනවරමක් ලැබුණා. විටක 69 ලක්ෂයක්, විටක 68 ලක්ෂයක්, විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයකුත් ලැබුණා. තවත් කොටසක් විවිධ හේතුන් මත බිලී බාගත්තා. මේ ආණ්ඩුව හිතනවා ඇති Tamanට ඕන විදිහට හිතුමතේට මේ කටයුතු කරන්න පුළුවන් කියන මානසිකත්වයක ඇති. මං කියනවා ඒක වැරදි කියලා. කතරම් බලයක් තිබුණත් හොඳට මතක තබා ගන්නට ඕන මේ බලය ලැබෙනවයි නොලැබෙනවයි කියන දේ චක්‍රයක්. ඒතර මේ චක්‍රය තුල අද බලයේ ඉන්න අයට බලය නැති වෙන්න පුළුවන්. බලය නැති වෙන අයට බලයට එන්නට පුළුවන්. බලයේ ඉන්න අය කටයුතු කරන්නට ඕන රටේ උන්නතිය තකා. බලයේ නොසිටින අයත් කටයුතු කරන්නට ඕන රටේ උන්නතිය තකා. මේ කිසිම ක්‍රියාදාමයකින් Tamanගේ මහාන් තත්ත්වකමින් Tamanගේ
ඔය බලය පාවිච්චි කරන්න තිබෙන ඒ ආසාව තුළ රටේ අයිතීන් රටේ අවශ්‍යතාවයන් පරිහානියට ලක් කරනවා කියන එක මම දකින්නේ අත් වශයෙන්ම සාපරාධී ක්‍රියාවක්. මේ රට අපි ආරක්ෂා කරන්නට ඕන. මේ වර්තමානයේ අපේ රටේ භයංකාර අභියෝගයන් රැසක් තිබෙනවා. කෝවිඩ් සෞඛ්‍ය අභියෝගය තියෙනවා. ජනතාව ජීවත් වීමේ අභියෝගය තියෙනවා. ආර්ථික අභියෝගය තියෙනවා. මේ වරාය නගර ව්‍යාපෘතිය කොහොමද ශක්තිමත් උත්තේජන ලබා දෙන ආර්ථික පහසුකම් ලබා දෙන ලෝකයේ විශිෂ්ටතම ආයෝජකයින් ගෙන්වා ගන්නට පුළුවන් ව්‍යුහයක් තුළ කොහොමද ලෝකයේ තියෙන සුපිරිම මූල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කරන්නේ. ඒවත් අභියෝග. ඉතින් මේ හැම දෙයක්ම කලබල නොවි බුද්ධිමත්ව ඥානාන්විතව සංසුන් මනසකකින් සියලු දෙනාත් සමග සාකච්ඡා කරලා ප්‍රජාතන්ත්‍රවාදීව කළ යුතු දේවල්. අත්නෝමතික ලෙස අන්තවාදීව අපිටයි බලය තියෙන්නේ. අපිට ඕන විදිහට මේක කරන්න ඕන. මේකයි හරි. එහෙම හිතලා පාලනයක් සිදු වෙනවා නම් ඒක ගැන අපි බොහොම කනගාටු වෙනවා. ඒක නෙවෙයි රටේ අවශ්‍යතාවය. ඒක රටට කරන ලොකුම හානියක් හැටියට අපි දකින්නේ. නමුත් අතිවිශාල ආයෝජනයක් කරලා විශේෂයෙන්ම අපි දන්නවනේ චීනය මේ ව්‍යාපෘතියට ආයෝජනය කරේ. අති දැවැන්ත ආයෝජනයක් කරලා ඒකේ ප්‍රතිලාභ ගන්න කල් මරන්න ආයෝජකයෝ බලාපොරොත්තු වෙයිද? ඒගොල්ලෝ කාලය ගනීද? ඉඳීද ආයෝජනයක් කරලා මෙච්චර කාලයක් මේ ඔය කියන සංවාදයේ සමාජයේ ඇති වෙලා මේක සම්මත වෙලා වෙනස්කම් වෙලා එනකම්? මම කිසිසේත්ම කියන්නේ කල් මරන්න කියලා. යම් පුංචි කාල සීමාවක් දාලා මේක සංවාදයට ලක් කරලා අපි නිවැරදි දේ කරන්නට ඕන. ආයෝජනය ගෙන්නට කලබල වෙලා හරියන්නේ නැහනේ. ආයෝජන ගෙනෙන්නට වෙනම රාජ්‍යයන් බිහි කරලා හරියන්නේ නැහනේ. වෙනම ප්‍රාන්තයන් බිහි කරලා හරියන්නේ නැහනේ. අපේ රට වහල් දේශයක් බවට පත් වෙලා හරියන්නේ නැහනේ. අපි නිවැරදි දේ කරන්න ඕන. අපි හරි දේ කරන්නට ඕන. ස්වෛරී ශ්‍රී ලංකාව තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගනිමින් අපි වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක ඉලක්කයක් කරා ගෙන යමු. එහෙම කොහොමද පාර්ලිමේන්තුවේ බලතල අධිකරණයේ බලතල කොමිසමකට පවරන්නේ? මොන රටේද මේවා? මොන ප්‍රජාතන්ත්‍රවාදී රටේද මේවා සිද්ධ වෙන්නේ? අන්න මේවා මේ යම් ආඥාදායකත්වයක් ක්‍රියාත්මක වෙන one party state එක පක්ෂයක් පමණක් රාජ්‍ය බලයේ සිටින ඒ රටවල් වල ඒව කරන්න පුළුවන්. නමුත් අපේ රට ඒකාධිපති රටක් නෙවෙයි. අපේ රටේ දින ආඥාදායකත්වයක් නෙවෙයි. හැමෝම මතක් කරගන්නට ඕන අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂා කරගනිමින් මහා දැවැන්ත මූල්‍ය නගරයක් බවට පත් කරන ව්‍යාපෘතියක් සාර්ථක කරගන්න එක අමාරු දෙයක් නෙවෙයි. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නට ඕන. නිදහස අගය කරන්නට ඕන. ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන්නට ඕන. පාර්ලිමේන්තු ස්වෛරීත්වයත් අධිකරණ බලතලත් අපි ආරක්ෂා කරගන්නට ඕන. දැන් ඔබතුමා දන්නවනේ බොහොම පැහැදිලිව අපේ තියෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ කුළුණු තුනක් මතනේ. ට්‍රයිපාර්ටයිට් සිස්ටම්. ඒකක තුනක් තියෙනවා. විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය. ඒ එකිනෙකා ඇත්ත වශයෙන්ම සංවරණ සහ තුලන ක්‍රමවේදය හරහා checks and balances හරහා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන වැඩපිළිවෙලට යන්නට ඕන. ඉතින් ඒ දේ අපි ක්‍රියාත්මක කරන්නට ඕන. එහෙම නැතුව මේ කුළුණු තුනේ තියෙන බලතල විනාශ කරලා එක කුළුණකට පමණක් විධායකයට පමණක් බල කේන්ද්‍රගත කිරීමේ ක්‍රමවේදය ඒක අසාධාරණයි. ඒක වැරදි. ඒක රටට අහිත කරයි. ඒක රටට හොඳ නැහැ. ඒක රටේ ජනතාව පිළිගන්නට ඕන. ඒක රටේ ජනතාව පිළිගන්න දෙයක්. දැන් වෙලාව ඇවිල්ලා තින්නේ පාලකයන්ට ඒක පිළිගන්න. දැන් අපි අභ්‍යන්තර කාරණා ගැන කතා කරා. විපක්ෂ නායකතුමා ඔබතුමා මේක දකින්නේ කොහොමද ජාත්‍යන්තර භූදේශ පාලනය තුළ? දැන් විශේෂයෙන්ම චීනයේ ආයෝජනයක් මත ඉදිවෙන කොළඹ වගේ ප්‍රධාන ස්ථානයක භූදේශ පාලන වශයෙන් අතිශය වැදගත් ස්ථානයක ඇවිල්ලා චීන ව්‍යාපෘතියක් ස්ථානගත වෙලා තියෙනවද? මේක භූදේශ පාලන තත්ත්වයේ ජාත්‍යන්තරය තුළ ඔබතුමා දකින්නේ මොන වගේ තැනකට යයිද? මම කියන්නම් අපේ සහ සමගි ජන බලවේගයේ දැක්ම. අපේ රට වාසනාවන්ත රටක්. අපේ පිහිටීම තුළ භූදේශපාලනය තුළ අපිට වාසි රසක් තිබෙනවා. අපිට සම්පත් රාශියක් තිබෙනවා.
අපිට මේ තියෙන වාසිය සම්පත රටේ අනන්‍යතාවය රැකගෙන රටේ ස්වෛරීත්වය රැකගෙන ඒකීය භාවය බහුමික අඛණ්ඩතාවය දේශපාලන නිදහස මේ සියල්ලක්ම රැකගෙන අපිට පුළුවන් අපේ බූ පිහිටීම අනුව ජයග්‍රහණ රාශියක් ලබා ගන්න. We can have many geopolitical victories. භූ දේශපාලන ශාස්ත්‍රය තුළ අපිට ජයග්‍රහණ රසක් දිනා ගන්න පුළුවන්. එතනදී මොකද්ද අපි කරන්න වෙන්නට ඕන? අපි ස්මාර්ට් වෙන්නට ඕන. අපි සුහුරු වෙන්නට ඕන අපේ ක්‍රමවේදය තුළ. මේ හැම රටක් එක්කම අපි ගනුදෙනු කරන්නට ඕන. චීනය හෝ වේවා, ඇමරිකා එක්සත් ජනපදය හෝ වේවා, මහා බ්‍රිතාන්‍ය හෝ වේවා, යුරෝපා රටවල් හෝ වේවා, ආසියා පැසිෆික් රටවල් හෝ වේවා, දකුණු සමාවෙන් අප්‍රිකානු රටවල් හෝ වේවා, දකුණු ඇමරිකානු රටවල් හෝ වේවා, මේ හැම රටක් එක්කම අපේ රටට වාසිදායක වන ආකාරයේ ගනුදෙනු අපි කරන්නට ඕන. එක රටකට ගැති වෙන, එක ක්‍රමවේදයකට ගැති වෙන රටක් බවට අපි පත්විය යුතු නැහැ. නොමැදි සංකල්පය අපි බොහොම සුපරීක්ෂාකාරීව බොහොම සුහුරු ආකාරයට ක්‍රියාත්මක කරලා ජාත්‍යන්තර සබඳතා තුළින් අපේ රට වෙනුවෙන් ගත හැකි උපරිම ප්‍රයෝජනයෙන් අපි ගන්නට ඕන. ඉතින් ඇත්ත වශයෙන්ම බහු දේශපාලනය තුළ කුඩා රටක් වුණත් අපේ පිහිටීමෙන් අපි ගන්න ඕන වාසිය මම ඒකට 100% එකගයි. අපේ පිහිටීමෙන් ඒ ගන්නට ඕන වාසිය ඒ වාසිය ගත හැකි රටවල් සමූහයත් එක්කම ගන්නට ඕන. එක රටක් එක්ක පමණක් කරන්නට ගිහලා අනිත් රටවල් තරහ කරගන්නට අපිට අවශ්‍ය නැහැ. හැම වාසිදායක අපේ රටට වාසිදායක හැම රටක් සමග කරන වාසිදායක ගනුදෙනුවකටම අපි ඉඩක් තබන්නට ඕන. ඒකයි අපේ ප්‍රතිපත්තිය. ඔබතුමා පහුගිය කාල සීමාවේ රාජතාන්ත්‍රිකයන් ගණනාවක් එක්ක සාකච්ඡා කරා. ඔවුන්ට මේ ගැන අවධානයක් තියෙනවද? මේ සාකච්ඡාවලදී මේ ගැන ඔවුන්ගේ අවධානය ඔබතුමාත් එක්ක කතා කරාද? මොකද ප්‍රධාන විපක්ෂය ඔබතුමා විපක්ෂ නායකවරයා රටේ. ඇත්ත වශයෙන්ම ඒ රටවල් එක මම කතා කරේ අපේ රටේ කෝවිඩ් ප්‍රශ්නය ගැන. මම ඇත්ත වශයෙන්ම රටවල් ගණනාවක තානාපතිවරුන්, ඒ රටවල් වල නියෝජිතවරුන්, විවිධ ජාත්‍යන්තර ආයතනවල නියෝජිතවරුන් එකම සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරේ අපේ රටට වැක්සින් ප්‍රමාණය වැඩි කර ගැනීම ගැන, ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයට ලබා දිය යුතු ඒ උපකරණ, ඒ වෛද්‍ය උපකරණ, ඒ ජීවිත රැක ගැනීමේ උපකරණ, ඔය මේ ෆීල්ඩ් හොස්පිටල්ස්, එතකොට අවශ්‍ය ඩ්‍රග්ස්, අවශ්‍ය බේත් හේත්, ඒව පිළිබඳව ඇත්ත වශයෙන්ම අපි උනන්දු කෙරෙව්වා. ඒ ජාත්‍යන්තර ප්‍රජාව මේකට වැඩි වැඩියෙන් පොළඹවන්නට. මම දැක්ක මේ පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩු පක්ෂයේ එක්තරා පුද්ගලෙක් කියලා දිනවා මේ අපි මේ රඟපෑමක් කරන්න කියලා. ඇත්ත වශයෙන්ම මම දකින විදිහට ඔය ද්විත්ව රඟපෑම් කරන්නේ මේ ආණ්ඩුවයි. මොකද පිටරට ගිහිල්ලා කියනවා 13+ කියලා, මෙහාට ආවම කියනවා 13- කියලා. එහෙම ද්විත්ව රඟපෑම අපිත් එක්ක නෑ. අපි බොහොම විනිවිද භාවයෙන් යුක්තව මේ තානාපතිවරුන් හමු වෙලා අපි කිව්වේ එකම එක දෙයයි. පුළුවන් හැකි උපරිම ප්‍රමාණයෙන් අපේ රටට උදව් කරන්න. අපි කවදාවත් කේලම් දේශපාලනය කරන්නේ නැහැ තානාපතිවරු එක්ක. ඒ නිසා පැහැදිලිව තානාපතිවරු එක්ක කතා කරේ අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමත්, අපේ රටේ ජනතාවගේ ආයුෂ වැඩි කර ගැනීමත් ගැනයි මම කතා කරේ. ඔබතුමා මේ පනත් කිටුම්පත පිළිබඳව කවරක් සඳහන් කළත් අපි දන්නවා දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී ආවොත් 3-2කින් උනත් සම්මත කරගන්න පුළුවන් වගන්ති මේකේ තියෙනවා කියන කාරණේ. ඒකට ඕනේ කරන බලය ආණ්ඩු පක්ෂයට තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ නිසා කවර විවේචනයක් එල්ල වුණත් විපක්ෂයෙන් මේ පනත් කිටුම්පත අවසානයේදී පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න හැකියාව ආණ්ඩු පක්ෂයට තියෙනවා. මොකක්ද විපක්ෂයට තියෙන එක අපද සැලැස්ම? ඒක තමයි කනගාටුවට කාරණාව. මේ රටේ ජනතාව මං හිතන්නේ ඔය මැතිවරණ දෙකේදීම ගත් තීරණ අනුව තමයි අපිටත් රටටත් මුළු ලංකාවාසී සමූහයටත් මේ පළ විපාක අත්විඳින්න සිදු වෙලා තිබෙන්නේ. නමුත් අපිට තිබෙන ඒ සීමා සහිත වපසරිය තුළ අපි සුපුරුදු රාමු වලට කොටු වෙන්නේ නැතුව, ඒ රාමුවෙන් පිට පැනලත්, නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ මේ රටේ උන්නතිය තකා හරි දේ ජයග්‍රහණය කරවන්නට
සමගි ජන බලවේගයේ අපි විපක්ෂයක් හැටියට කටයුතු කරනවා. බොහොම ස්තුතියි විපක්ෂ නායකතුමනි විශේෂ මුහුණට මුහුණ වැඩසටහනට සහභාගී වීම බොහොම පිළිබඳව. ස්තුතියි.